චන්දිමාල් යලිත් පිටියට බානුකට මොකද වෙන්නේ? දිනන ගේම් ප්ලෑන් එක මොකක්ද? කතා කරමු කෙලිබිමේ කෙලිබිත් විදුව තුලින්. ආයුබෝවන් ක්‍රිකට් වලට ආදරය කරන හැමෝටම ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකාව අතර තීරණාත්මක තුන්වෙනි එක්දින තරගය අද පස්වරු 2:30ට කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ වෙන නියමිතයි. මේ තරගයේ ජයග්‍රහණයේ තරගාවලියේ තීරණයට වගේම ICC සුපර් ලීග් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉදිරි ගමන පිළිබඳවත් තීරණය කරන ප්‍රධාන සාධකයක් බවට පත් වෙනවා. තරගය ජයග්‍රහණය කරයි කියන විශ්වාසයෙන් තමයි අපි හැමදාමත් වගේ ඉන්නේ. ඉතින් අපේ ක්‍රීඩකයෝ හොඳින් පුහුණු වීම කරලා තිනවා. ඒ වගේම ඔවුන්ගේ පෙර සූදානම් පිළිබඳව ඊයේ මිකි ආත සඳහන් කළා. මේ පිළිබඳව ඔබට මේ සම්පූර්ණ සංවාදයේ අඩංගු කරුණු සිංහලෙන් බලන්න පුළුවන් ක්‍රික්විදු ලයිට් YouTube channel එකට ගියාම. ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණයක් හොයන අතරතුරේ ඔබවත් ජයග්‍රහණය කරන්න ෆිට්සෝ එක්ක විදු සූදානමින් ඉන්නවා. ෆිට්සෝ ආයතනය තමයි ශ්‍රී ලංකා ක්‍රිකට් ජර්සි එකේ ඔෆිෂියල් රෙප්ලිකා එක ලෝකයේ පුරාම බෙදා හරින්නේ. ඉතින් ඔයාලටත් මේ වගේ ජර්සි එකක් දිනා ගන්න හැකියාවක් තියෙනවා. ඔයාලගේ නම සටහන් කරලා කරන්න තියෙන බොහොම පොඩි දෙයක්. කමියුනිටි පෝස්ට් එකක් දාලා තිනවා විදු ප්‍රශ්නයක් එක්ක. මෙන්න මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න. උත්තර දීලා ඔබට හැකියාව තියෙනවා ජයග්‍රාහකයෙක් බවට පත් වෙන්න. ඒ වගේම ෆිට්සෝ පේජ් එකට යන්න. ෆිට්සෝ පේජ් එකෙත් පොඩි දෙයක් කරන්න තියෙනවා. ගිහිල්ලා බලන්න මොකද්ද තියෙන්නේ කියලා. ඉතින් ඒකටත් ගිහිල්ලා ඔයාලට හැකියාවක් තියෙනවා කමෙන්ට් එකක් දාලා ජර්සි එකක් දිනා ගන්න. ඉතින් අද දවසේදී අහන ප්‍රශ්නය තමයි ශ්‍රී ලංකා කණ්ඩායම ලබා ගන්න එකේ ලකුණු සංඛ්‍යාව කීයද? ශ්‍රී ලංකා කණ්ඩායම ලබා ගන්න එකේ ලකුණු සංඛ්‍යාව කීයද කියලා තමයි අද අහන්නේ. යන්න කමියුනිටි බායකට. කමියුනිටි බායකේ තියෙනවා Google ෆෝම් එකක්. ඒ ෆෝම් එකේ ඔයාලගේ තොරතුරු විස්තර ටික ඇතුළත් කරලා උත්තරෙත් දෙන්න. එතකොට ඔයාලට ජයග්‍රාහකයෙක් වෙන්න හැකියාවක් තියෙනවා. ඒ වගේම ඔයාලට හැකියාව තියෙනවා කස්ටමයිස් කරපු ක්‍රිකට් ජර්සි එකක් ෆිට්සෝ වෙතින් මිලදී ගන්න. පහළ තියෙන නම්බර එකට කතා කරන්න. ලෝකේ ඕනෙම තැනකට බෙදා හරින්න ඔවුන් සූදානම් ඉන්නවා. ඒක තමයි වැදගත්ම කාරණේ. ඒ නිසා ලෝකේ කොහේ හිටියත් ඔබ ක්‍රිකට් පිස්සෙක් නම්, අපේ ක්‍රිකට් වලට ආදරය කරන කෙනෙක් නම් ක්‍රිකට් ජර්සි එකක් ගන්න හැකියාවක් තියෙනවා. මෙන්න මේ පල්ලෙහා තියෙන අංකයට කෝල් එකක් දෙන්න විතරයි තියෙන්නේ. අලුයම් කාලයේ ඉඳන් වරින් වර වර්ෂාව ඇද වැටෙන්නට ඉඩකඩ තිබෙන බව තමයි අන්තර්ජාතික කාලගුණ වාර්තාවලින් සඳහන් කරන්නේ. ඉතින් මේක තදබල වර්ෂාවක් නෙමෙයි. කලින් තරගයේදී වගේම සුළු සුළු වර්ෂාවන් තමයි විටින් විට ඇති වෙන්න ඉඩකඩ තියෙන්නේ. ඉතින් මේ හේතුව නිසා ඇතැම් විට තරගය ආරම්භ කිරීම ප්‍රමාද වෙන්නට පුළුවන්. මොකද කාලගුණ වාර්තාවේ සඳහන් වෙන විදිහට පස්වරු 12:03 අතර කාලය තුල වර්ෂාවක් ඇද වැටීමේ ඉඩ කඩක් තිබෙනවා. ඉතින් මේ වගේම තරගයේ අතරතුරදිත් ඇතැම් විට එක වතාවක් හෝ දෙවතාවක් සුළු වර්ෂාවක් ඇද වැටෙන්නට ඉඩ තියෙනවා. මේක නිසා මේක අර ගොඩාක් වෙලා තරගය නතර කරන්න සිදුවෙන ආකාරයේ වර්ෂාවක් නෙමෙයි. කලින් තරගයේ වගේ බාධාවන් මත නොවේ සම්පූර්ණ තරගය ක්‍රීඩා කරන්න ලැබෙයි කියලා තමයි අපේක්ෂා කරන්නේ. ඉතින් උෂ්ණත්වය පිළිබඳව කතා කරද්දී සෙල්සියස් අංශක 32 ඉඳලා සෙල්සියස් අංශක 28 දක්වා පමණ පරාසයක උෂ්ණත්වයේ ක්‍රීඩකයන්ට දැනෙන උෂ්ණත්වය පවතිනවා. ඒ වගේම සුළං වේගයත් කලින් තරගයට වගේම ටිකක් වේගෙන් සුළං හමනවා දහවල් කාලයේදී පැයට කිලෝමීටර් 19ක පමණ වේගයකින්. නමුත් සවස් කාලයේදී ක්‍රමක්‍රමයෙන් සුළං වේගය එන්න අඩු වෙලා යනවා. සුපුරුදු විදිහටම පිතිකරුවන්ට යෝග්‍ය තනතිරුවක් තමයි බලාපොරොත්තු වෙන්නේ. ලකුණු 300ක් තමයි පළමු ඉනිමේ ඉලක්කය බවට පත් වෙන්නේ. කෙසේ වෙතත් මේ තනතිරුව කලින් තනතිරු දෙකට වඩා දඟ කැවීමක් තියෙයි කියලා ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු මිකි ආත අපේක්ෂා කරනවා. ඔහු ඒ වගේම දසුනුත් සඳහන් කරපු කාරණය තමයි මේ තනතිරුවේ බලාපොරොත්තු වෙච්ච තරම් දඟ කැවීමක් කලින් දින දෙකේ තිබුණේ නැහැ කියලා. ඉතින් බොහෝ දුරට පැවතිච්ච කාලගුණ තත්වය මේකට බරපතල හේතුවක් බවට පත් වෙනවා. ඉතින් අද දවසේදීත් කාලගුණ තත්වයේ ලොකු වෙනසක් නැහැ. මේ නිසා කලින් වගේම ලොකු දඟ කැවීමක් නොතිබෙන්නටත් හැකියාවක් තිබෙනවා. කාසිය වාසිය දිනා ගන්නා කණ්ඩායම නිසකවම පළමුවෙන් පන්දුවට පහර දෙනවා. මේ ක්‍රීඩාංගණයේ අතීත වාර්තානුව බැලුවොත්, මේ තරගාවලිය තුල වාර්තා බැලුවොත් ඒක තමයි නායකයෙක් සාමාන්‍යයෙන් ගන්න තීරණය බවට පත් වෙන්නේ. දකුණු අප්‍රිකාව සමග මෙතෙක් පැවති එක්දින තරගාවලි 10 අතරින් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරලා තියෙන්නේ තරගාවලි 2ක් පමණයි. 2013 වසරේදී තමයි ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් වරට දකුණු අප්‍රිකාව පරාජය කරමින් එක්දින තරගාවලි ජයග්‍රහණයක් වාර්තා කළේ.
ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් දෙකක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් සිදු වෙනවා. විදු හිතනවා අද දවසේදී දිනේෂ් චන්දිමාල්ට කණ්ඩායම තුල අවස්ථාවක් ලැබෙවි කියලා. පහුගිය වසර 5ක දත්ත වාර්තා අරගෙන බැලුවොත් අපිට චන්දිගෙන් එහෙම කැපී පෙනෙන දක්ෂතාවයක් දැක ගන්නට හැකියාවක් ලැබෙන්නේ නැහැ. නමුත් අවසන් SLC T20 ලීග් තරඟාවලියේදී ඒ වගේම LPL තරඟාවලිය තුලදී ඔහු මේ 2020 තරඟවලදී ආරම්භක පිතිකරුවෙක් විදිහට පිතිකරන දක්ෂතා අතර හිටියේ. ඒ වගේම පළමු පෙළ තරඟවලදීත් ඔහු දක්ෂතා දක්වන්න සමත් වුණා. ඉතින් මෙන්න මේ හේතුව නිසා චන්දිගේ පිතිකරණයේ වෙනසක් වෙලා තියෙන බව පේන්න තියෙනවා. මේ තත්ත්වයේ එක්දින තරඟවලට කොහොමද ආදේශ කරගන්නට හැකියාවක් තියෙන්නේ, කොහොමද ඔහුගේ දායකත්වය ලබා ගන්න හැකියාවක් තියෙන්නේ කියලා අපිට ඔහුට අවස්ථාවක් දීලා බැලිය යුතුව තිබෙනවා. මේ නිසා විදු හිතනවා අද දවසේදී ඔහු කණ්ඩායමේ අවස්ථාවක් හිමි කරගනීවි කියලා. කොමනත් චන්දි ආරම්භක පිතිකරුවෙකුට වඩා එක්දින තරඟවලදී සාර්ථක වෙලා තියෙන අංක 3-4 ස්ථානවල පන්දුවට පහර දෙද්දී ඒ වගේම ඔහු කඩළු රකින්නෙක් වශයෙන් ක්‍රීඩා කරනකොට තමයි ඔහුගේ පිතිකරණ සාමාන්‍ය වඩාත් ඉහළ අගයක් ගන්නෙ. ඉතින් මේ හේතුව නිසා විදු හිතනවා අද දවසේදී විනෝද් බානුක වෙනුවට චන්දිව කණ්ඩායමට ඇතුළත් කරයි කියලා. ඉතින් මේ දත්ත වාර්තා සියල්ල සලකා බලමු අපිට විකල්ප තුනක් තියෙනවා පිතිකරණය පැත්තෙන්. විනෝද් බානුක වෙනුවට චන්දිමාල් කණ්ඩායමට ඇවිල්ලා බානුක රාජපක්ෂට තවදුරටත් කණ්ඩායමේ අවස්ථාව ලබා දෙන්න පුළුවන්. මොකද ඔහුට කලින් තරගයේදී හොඳ බෝලයක් වැටුනේ. ඒකෙදී ඔහුට කරන්න තියෙන දේවල් අවමයි. මේ නිසා කෙසේ වෙතත් ඔහු දැන් ලකුණු නොලබා අවස්ථා දෙකකදී දැවී ගිහිල්ලා තියෙනවා. ඉතින් ඔහු රිද්ම් එකට එන එකත් ශ්‍රී ලංකා කණ්ඩායමට වැදගත්, විශේෂයෙන්ම එළඹෙන 2020 තරඟාවලිය තුලදී. නමුත් දැන් විදු හිතන කාරණේ තමයි ඔහු කණ්ඩායමේ ක්‍රීඩා කරනවා නම් අංක 4 පිතිකරුවා විදිහට ක්‍රීඩා කරන එක වඩා හොඳයි කියලා ධනංජය ද සිල්වා අංක 3 පිතිකරුවා විදිහට ක්‍රීඩා කරලා. එහෙම නැත්නම් අපිට තියෙන අනිත් විකල්පය තමයි විනෝද් බානුක එහෙමම තියලා චන්දිව අංක 4 පිතිකරුවා විදිහට කණ්ඩායමට ගේන එක. ඒ වගේම තවත් විකල්පයක් තියෙනවා අපිට. මොකද කඩළු රකින්නන් දෙදෙනෙක් අපිට කණ්ඩායමට අවශ්‍ය නැහැ. මොකද මේ ස්ථානය වෙන් වෙලා තියෙන්නේ KJPට. KJP මේ වෙනකොට පුහුණුවීම ආරම්භ කරලා තියෙනවා. ඉතින් බොහෝ විට ඔහු 2020 තරඟාවලියේදී තරඟවලට ක්‍රීඩා කරන්න වැඩි ඉඩකඩක් තිබෙනවා. KJගේ ස්ථානය සඳහා තමයි අපි විකල්ප කඩළු රකින්නෙක් සහ පිතිකරුවෙක් විදිහට චන්දිව සහ විනෝද්ව බලන්නේ. ඉතින් මෙතනදී චන්දි මැද පෙළ පිතිකරුවෙක් විදිහටත් සාර්ථකත්වයක් දක්වලා තිබෙන නිසා ඔහුට අවස්ථාවක් දෙන එක අද තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට වැදගත් වෙනවා. බානුක අවස්ථා දෙකකදී අසමත් වුණා. දැන් කමිදු මෙන්ඩිස් SLC T20 ලීග් තරඟාවලිය තුල පිතිකරුවෙක් විදිහට කැපී පෙනෙන දක්ෂතා දක්වලා තියෙනවා. ඉතින් ඔහුට මේ තරගයේදී අවස්ථාවක් ලබා දෙන්නට හැකියාවක් තියෙනවා නම් අංක 3 පිතිකරුවා විදිහට ඔහු කොයි විදිහටද දක්ෂතා දක්වන්නේ කියලා ඒක කණ්ඩායමට වැදගත් වෙන්න ඉඩකඩ තිබෙනවා. ඒ වගේම 2020 තරඟාවලියත් ආරම්භ වෙන්න තියෙන නිසා අංක 3 ස්ථානයට පිතිකරුවෙක් ෆෝම් එකේ ඉන්න එක වටිනවා. ඉතින් අංක 3 ස්ථානයට ආපහු සැරයක් K මෙන්ඩිස් කෙනෙක් එයිද කියලා අපිට මේ තරඟයේදී බලන්න හැකියාවක් තියෙනවා. කොහොම වුණත් ශ්‍රී ලංකා කණ්ඩායම ගොඩාක් වෙනස්කම් වලට යන එකක් නැහැ කියලායි විදු හිතන්නේ. ඉතින් උපරිම වෙනස්කම් දෙකක් හෝ තුනක් සිදු වේවි. දක්ෂතා අතර ඉන්න ක්‍රීඩකයන් ඉන්න නිසා ඔවුන්ට අවස්ථාවක් ලබා දෙන එක වඩාත් වැදගත් වෙනවා. ප්‍රවීන් ජයවික්‍රම වෙනුවට බොහෝ විට මේ තරගයේදී වෙනත් පන්දු යවන්නෙක් කැඳවන්නට ඉඩකඩ තිබෙනවා කියලායි විදු හිතන්නේ. ප්‍රවීන්ගෙන් අපි විකට් ටේකින් ඔප්ෂන් එකක් තමයි බලාපොරොත්තු වුණේ. නමුත් ප්‍රවීන් පහුගිය තරඟ දෙක තුලදී අපිට කඩළු ලබා ගන්න සමත් වුණේ නැහැ. ඔහු ලකුණු සංඛ්‍යාව අඩුවෙන් පළවෙනි තරඟයේදී පන්දු වාර සංඛ්‍යාව ක්‍රියාත්මක කළා. ඉතින් මේ නිසා අර බලාපොරොත්තු වෙච්ච දේ උනේ නැහැ කියන එක තමයි විදු දකින්නේ. දැන් ශ්‍රී ලංකා සංචිතය තුල තවත් පන්දු යවන්නන් රසක් ඉන්නවා. හැබැයි මේ ක්‍රීඩකයින් එක්දින තරඟාවලිය සඳහා අදාළ කරගන්නවද නැද්ද කියන එක පිළිබඳව පැහැදිලිතාවයක් නැහැ. කොහොම වුණත් විදු කැමති මේ ස්ථානයේ පොලින තරඟ ක්‍රීඩා කරනවා නම් ඔහු SLC T20 ලීග් තරඟාවලිය තුල දක්ෂතා දැක්වුවා. ඉතින් 2020 පන්දු යැවීම සහ එක්දින පන්දු යැවීම කියන්නේ වෙනස් කාරණා දෙකක්. හැබැයි ඔහු දේශීය තරඟවලදී පළමු පෙළ සීමිත තරඟවලදී දස්කම් දක්වලා තියෙන ක්‍රීඩකෙක්. ඒ වගේම තුන්නිරයව ක්‍රීඩකෙක් විදිහට ඔහු කණ්ඩායමට ඇතුළත් වෙනවා නම් වඩා හොඳයි. මොකද ඔහු පාදංග පන්දු යවන්නෙක් නිසා අපිට ඔහුගෙන් ප්‍රයෝජනයක් ගන්න පුළුවන් මේ දකුණත් පිතිකරුවන්ට එරෙහිව. එහෙමත් නැත්නම් අපිට තවත් ඔප්ෂන් එකක් තියෙනවා මේ තනතිරුවේ ස්වභාවය, කාලගුණයේ ස්වභාවයත් එක්ක. දැන් දඟ පන්දු යවන්නන්ට පහුගිය තරඟ දෙකම එච්චරම හිතකර උනේ නැහැ. බලාපොරොත්තු වෙච්ච තරම් සහයෝගයක් ඔවුන්ට මේ පිච් එකෙන් ලැබුණේ නැහැ. ඉතින් මේ නිසා තවත් වේග පන්දු යවන්නෙක් අපිට කණ්ඩායමට කැඳවීමේ හැකියාව තියෙනවා. මොකද බින්රු ප්‍රනාන්දු දුෂ්මන්ත චමීරත් එක්ක හොඳ කම්බිනේෂන් එකක් තිබ්බා කලින් තරඟාවලිවලදී. ඉතින් ඔහු විශේෂයෙන්ම වමත් වේග පන්දු යවන්නෙක් විදිහට මේ දකුණත් පිතිකරුවන්ට එරෙහිව
ඔහුව කණ්ඩායමට කැඳවීම වැදගත් වෙනවා. මොකද ඔහුට ක්‍රියේට් කරන ඇන්ගල් එකත් එක්ක මේ පිතිකරුවන් දවා ගන්න අපිට අවස්ථා රසක් නිර්මාණය වෙනවා. මේ නිසා මේ දෙන්නගෙන් කෙනෙක් අද දවසේදී කණ්ඩායමට ක්‍රීඩා කරයි කියලා විදු අපේක්ෂා කරනවා. ඒ වගේම අකිල ධනංජයට තවදුරටත් අවස්ථාවක් ලබා දෙනවද නැද්ද කියන එක පිළිබඳව සලකා බැලිය යුතුයි. මොකද කලින් තරඟ දෙකේදීම අකිලට සෑහෙන ලකුණු ප්‍රමාණයක් ඔහු වෙතින් ලීක් වුණා. සමහරව සඳහන් කරලා තිබුණ කාරණේ තමයි පන්දුවාර 10 ලකුණු 50ට අඩුවෙන් දාන්න ඕනේ කියලා. හැබැයි මේ ප්‍රේමදාස ක්‍රීඩාංගණය තුල විදු දකින්නේ 50ත් 60ත් අතර තියාගන්න පුළුවන් නම් පන්දුවාර 10 ඒක ඉතාමත්ම හොඳයි. ඉතින් ඊට අඩුවෙන් තියාගන්න පුළුවන් නම් වඩාත් හොඳයි. නමුත් 50ත් 60ත් අතර තියෙනවා කියන්නේ මේ ක්‍රීඩාංගණය තුල සාමාන්‍ය ලකුණු සංඛ්‍යාවක් කියලයි විදු දකින්නේ. හැබැයි අර 60 පන්නලා යන එක තමයි එච්චර හොඳ නැති කාරණේ බවට පත් වෙන්නේ. කලින් තරඟ දෙකේදී අකිල යම්කිසි පීඩනයකින් ක්‍රීඩා කරපු බවක් අපිට දැක ගන්න හැකියාවක් ලැබුණා. මේ ප්‍රෙෂර් එකට ඔහු හරියට රෙස්පොන්ඩ් කළේ නැහැ. නමුත් දැන් අකිල ධනංජය කියලා කියන්නේ අත්දැකීම් තියෙන පරිණත ක්‍රීඩකයෙක්. ඉතින් මේ නිසා ඔහුට මීට වඩා තරඟයක තියෙන පීඩනය, තරඟයක තියෙන තත්ත්වයන් කළමනාකරණය කරන්න පුළුවන් වෙන්න ඕනේ කියන එක තමයි විදු දකින්න කාරණේ. ඉතින් අපිට මෙතනදී මේ තනතිරු ස්වභාවයත් එක්ක වෙනසකට යන්න පුළුවන්. අකිල වෙනුවට රමේෂ් මෙන්ඩිස් කණ්ඩායමට කැඳවන්න හැකියාවක් තියෙනවා. ඒකට හේතුව තමයි ඔහුගේ දඟ කැවීම වැඩි. ඔහු ඉතාමත්ම තියුණු විදිහට පන්දුව දඟ කවන ක්‍රීඩකයෙක්. ඒ වගේම ඔහුගේ පන්දුවේ හොඳ ඉපිලීමක් අපි දකිනවා. දැන් මේ තනතිරුව තුළ අපිට තිබිච්ච ප්‍රශ්නය තමයි දඟ කැවීම අඩු වෙච්ච එක. ඉතින් රමේෂ් වගේ ක්‍රීඩකයෙකුගේ දඟ කැවීම අපිට මෙතනදී ප්‍රයෝජනයට ගන්න හැකියාවක් තියෙනවා. අනිත් කාරණේ තමයි මේ පිතිකරුවන් ස්වීප් පහරවල් වලට යොමු වුණා. ඉතින් මෙතනදී අපිට පන්දුවේ ඉපිලීම මගින් ඔවුන්ව ටිකක් හිර කරන්න හැකියාවක් තියෙනවා ස්වීප් එකක් ගහන්න ඉන්නකොට. ඉතින් රමේෂ්ගේ මේ කාරණා දෙකම තිබෙන නිසා, ඒ වගේම ඔහු උස ක්‍රීඩකයෙක්, ඔහුට පන්දුව හොඳින් ස්ථානගත කරන්න හැකියාව තියෙනවා. හොඳ ලෙන්ත් එකක පන්දුව පතිත කරන්න හැකියාවක් තියෙනවා. මේ දේවල් එක්ක රමේෂ්ට අවස්ථාවක් දීලා බලන්න පුළුවන්. හැබැයි රමේෂ් සහ අකිල දෙදෙනා පන්දු යවන්නන විදිහට සංසන්දනය කළොත් රමේෂ් සහ අකිල අපිට ඒ විදිහට සංසන්දනය කරන්න අමාරුයි. මොකද අකිල කියන්නේ විශේෂඥ පන්දු යවන්නෙක්, රමේෂ් කියන්නේ තුන්නිරයව ක්‍රීඩකයෙක්. ඉතින් මේ නිසා ඔවුන් දෙදෙනා සංසන්දනය කරන්න අමාරුයි. නමුත් පවතින තත්ත්වයේ යටතේ අපිට විකල්පයක් විදිහට රමේෂ්ව පාවිච්චි කරන්න හැකියාව තියෙනවා. මේ සියලු තත්ත්වයන් සලකා බලලා විදුගේ ඩ්‍රීම් ටීම් එක තමයි විදු නම් කරලා තියෙන්නේ. ඉතින් අපි බලමු අද දවසේදී කණ්ඩායම කොයි විදිහට සකස් වේවිද කියලා. දකුණු අප්‍රිකා කණ්ඩායම වෙනසකින් තොරව අද තරගයට ක්‍රීඩා කරයි. මොකද කලින් තරගයේදී ඔවුන් කරපු වෙනස්කම් සාර්ථක වුණා. කණ්ඩායමට ආපු ක්‍රීඩකයෝ හොඳින් ක්‍රීඩා කළා, පන්දුවට පහර දුන්න සහ පන්දු යවුවා. ඉතින් මේ නිසා ඔවුන් ඒ කණ්ඩායමම ක්‍රීඩා කරයි. කලින් තරගයේදී රබඩා ආබාධයකට ලක් වුණා. ඔහු මේ වෙනකොට හොඳ තත්ත්වයෙන් පසු වෙන බව තමයි වාර්තා වෙන්නේ. කොහොම වුණත් තරගයට කලින් ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයක් තියලා එයින් සමත් වුණොත් තමයි ඔහු අද තරගයට ක්‍රීඩා කරන්නේ. යම් හේකින් රබඩා ක්‍රීඩා කළේ නැතොත් බොහෝ විට බේරන් හෙන්රික්ස් වමත් වේග පන්දු යවන ක්‍රීඩකයා කණ්ඩායමට ක්‍රීඩා කරන්න වැඩි ඉඩකඩක් තිබෙනවා. මේ තරගයේදී විදුගේ ගේම් ප්ලෑන් එක ගත්තොත් තරගාවලිය තුලදී අපිට මතුවෙච්ච ප්‍රධාන ප්‍රශ්න කිහිපයකට අවධානය යොමු කරනවා. පළවෙනි කාරණේ තමයි අපි හිතපු තරම් මේ තනතිරුව දඟ කැවුනේ නැහැ. ඒකෙන් දෙවෙනි මැච් එකේදී ගම කැවිච්ච එක තමයි උනේ. ඉතින් මේ නිසා අපි ලෑස්ති වෙලා ආවේ දඟ කවන්න, දැන් පිච් එක දඟ කැවෙන්නේ නැහැ කියලා අපිට නිකන් ඉන්න බෑ. එහෙමනම් අපි ඉනිෂියල් ප්ලෑන් එක වැඩ කරන්නේ නැත්නම් අපි ප්ලෑන් B එකකට මාරු වෙන්න ඕනේ කියන එක තමයි විදු දකින්නේ. මොකද දඟ කවන්නන්ට අමතරව, දඟ පන්දු යවන්නන්ට අමතරව ශ්‍රී ලංකා කණ්ඩායමේ හොඳ වේග පන්දු යවන්නන් 3 දෙනෙක් ඉන්නවා. දුෂ්මන්ත චමීර, චාමික කරුණාරත්න සහ දසුන් චානක. ඉතින් මේ 3 දෙනාගෙන් හරි ප්‍රයෝජනෙ ගන්න ඕනේ අපේ දඟ පන්දුවට තනතිරුවෙන් සහයෝගයක් නැත්නම්. ඉතින් සහයෝගයක් නැති අවස්ථාවක අපි සූදානම් වෙලා ආවේ මේකට කියලා ඔවුන්ව යොදලා අසාර්ථක වෙනවට වැඩිය විකල්පයකට යන එක තමයි වැදගත් වෙන්නේ. ඊළඟ ප්‍රශ්නේ තමයි අපේ දගපන්දුවට දකුණු අප්‍රිකා පිතිකරුවන් ඉතාමත්ම හොඳින් ෆේස් කළා. ඔවුන් ස්වීප් එක මගින් සෑහෙන පීඩනයක් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට එල්ල කරන්න සමත් වුණා. එතකොට අපි කල්පනා කරන්න ඕනේ මේ තරඟ දෙකේදී අපි පන්දු යවුවේ කොයි තැන්වලද කියන කාරණය පිළිබඳව. දැන් බොහෝ විට අපි පන්දු යවුවේ ලකුණු අවම කරන්න, කියන්නේ 6-4 ඒවා අවම කරන්න කියන එක තමයි විදු දැක්කේ. ඔවුන්ට ලොකු පාරකට පෙළඹෙන්න තිබිච්ච ඉඩකඩ අඩුයි. බොහෝ විට මිනෝද් බානුක ප්‍රවීන් ජයවික්‍රම පන්දු යවද්දි කියනවා විකට් එක කෙලින් දාන්න කියන එක. දැන් මේක කොයිතාක් දුරට සාර්ථකද කියන එක පිළිබඳවත් ප්‍රශ්නයක් තියෙනවා. මිනෝද් ඉතාමත්ම හොඳ සහයෝගයක් ලබා දෙනවා. පිතිකරුවව රීඩ් කරලා පිතිකරුවා මොකද්ද කරන්න ඉන්නේ කියන එක පිළිබඳව පොඩි අදහසක් පන්දු යවන්නට දීලා හොඳ දෙයක් කරනවා. හැබැයි දැන් ප්‍රවීන් ජයවික්‍රම කියන්නේ තරුණ පන්දු යවන්නෙක්. ඔහුට
ගොඩක් අත්දැකීම් නැහැ එක් දින තරඟ පිටිය තුල. එතකොට ඔහු මේ කියන ප්ලෑන් එකටම තමයි පන්දුව යවන්නේ. නමුත් පන්දු යවන්නට යම්කිසි නිදහසක් තියෙනවා. ඔහුට අයිඩියා එකක් තියෙනවා මේ පිතිකරුවාට මම මේ විදිහට තමයි ඇටැක් කරන්න ඕනි කියලා. ඉතින් අර හැමතිස්සෙම විකට් එක කෙලින් පන්දු යවන්න කියනකොට මේ ඔහුගේ ප්ලෑන් එකකට ඔහුට යන්න තියෙන ඉඩකඩ කොයිතරම් දුරට තියෙනවද කියන එක පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා. මොකද මේක පරිණත පන්දු යවන්නෙක් නම් අත්දැකීම් තියෙන පන්දු යවන්නෙක් නම් කඩළු රකින්න කියන එක අහගෙන ඒකෙන් ඉන්ෆෝමේෂන් එක අරගෙන ඔහුට ඔහුගේ රටාවට පන්දු යවන්න පුළුවන්. නමුත් මෙතනදී මේ තරුණ පන්දු යවන ප්‍රවීන් ජයවික්‍රම යම් පීඩනයකට ලක් වෙනවද කියලත් විදුට හිතෙනවා. ඉතින් මේ පිළිබඳවත් කල්පනා කරලා බලන්න ඕනේ කාරණයක්. කොහොමවත් අපිට තිබිච්ච ප්‍රධාන ප්‍රශ්නයක් තමයි ස්වීප් එකෙන් සහ රිවර්ස් ස්වීප් එකෙන් දකුණු අප්‍රිකා පිතිකරුවෝ සෑහෙන ලකුණු ප්‍රමාණයක් ලබා ගන්නවා. දැන් අපි බලමු වනින්දුගේ සහ අකිල දනංජයගේ වැගන් වීල් දෙක බැලුවොත් අපිට හිතාගන්න පුළුවන් මොකද්ද වෙලා තියෙන කාරණේ කියලා. අකිලගේ පන්දු 42කින් පන්දු 25කදී දකුණු අප්‍රිකා කණ්ඩායම ලකුණු අරගෙන තියෙනවා. හැබැයි ඕෆ් එකට ගහලා ලකුණු අරගෙන තියෙන්නේ ෂොට්ස් 4කදී විතරයි. ධනංජයද සිල්වාගේ පන්දු යැවීමේදී ඔහුගේ පන්දු 27කට ලකුණු අරගෙන තියෙනවා. ඒ කියන්නේ ස්කෝරින් ෂොට්ස් 27ක් තියෙනවා. හැබැයි පන්දු 6කදී විතරයි ඕෆ් සයිඩ් එකට ගහලා ලකුණු අරගෙන තියෙන්නේ. දැන් අපි කල්පනා කරන්න ඕනේ මේක කොහොමද උනේ කියලා. මේ පන්දු යවන්න දෙන්නම පිටදඟ පන්දු යවන්න. අකිලගේ ස්ටොක් බෝල් එක වෙන්නේ ඕෆ් ස්පින් එක. ඉතින් මෙතනදී දකුණත් පිතිකරුවාගේ පිට ඉන්න පැත්තෙන් ඇවිල්ලා කඩුල්ල තුලට තමයි පන්දුව දඟ කැවීම සිදු වෙන්නේ. එතකොට ඇයි මේ පිතිකරුවෝ ඩ්‍රයිව් එකට කවර් ඩ්‍රයිව් එකට කට් එකට ස්ක්වයර් කට් එකට ගිහිල්ලා නැතුව කොහොමද මේ මිඩ් විකට් පැත්තෙන් මිඩ් ඔන් පැත්තෙන් ලකුණු අරගෙන තියෙන්නේ? එතකොට අපි කල්පනා කරන්න ඕනේ ඔවුන් කොහෙද පන්දුව පතිත කළේ කියලා. අපි දැක්ක ධනංජය සිල්වා හැම විටම රවුන්ඩ් ද විකට් ඇවිල්ලා පිතිකරුවාගේ පායින්න පැත්තට එහෙම නැත්නම් මිඩ්ලැන්ඩ් ලෙග් තමයි ගොඩක් විට පන්දුව පතිත කළේ. ඊළඟට අකිල දනංජයගේ පන්දු යැවීමේදී ඔහු වැඩිපුර ලෙග් ස්පින් එක භාවිත කරපු බවක් අපිට දැක ගන්න හැකියාවක් ලැබුණා. එතකොට මේ දෙන්නගේ හුරු වැඩේ නෙවෙයි කරලා තියෙන්නේ කියන එක තමයි විදූ දකින්නේ. අපි ගත්තොත් මේ දනංජයලා දෙන්න ඕවර් ද විකට් ඇවිත් පිට ඉන්න පැත්තෙන් පන්දු යවුවා නම් පිතිකරුවන්ට ගහන්න වෙන්නේ ගොඩක් විට ඕෆ් සයිඩ් එකට. එතකොට ස්පින් එකට විරුද්ධව තමයි ඔවුන්ට පන්දුවට පහර දෙන්න සිද්ධ වෙන්නේ. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ ලොකු ක්‍රීඩාංගණයක් මේ වගේ වෙලාවකදී වැරද්දක් වෙන්න තියෙන ඉඩකඩ වැඩි. එතකොට මේ දෙන්නගෙම වැගන් වීල් දෙකෙන් පේනවා ස්වීප් එකෙන් සෑහෙන ලකුණු ප්‍රමාණයක් අරගෙන තියෙනවා. එතකොට ඕෆ් එක පැත්තෙන් බෝලේ පිච් කළා නම් ස්වීප් එකක් ගහන්න තියෙන ඉඩකඩ ටිකක් අවම වෙනවා. ගැහුවත් අවදානමක් අරගෙන තමයි ඔවුන්ට පන්දුවට පහර දෙන්න වෙන්නේ. මොකද මිස් හිට් එකක් ගියොත් කීපට හරි ස්ලිප් එකට හරි කැච් එකක් යන්න පුළුවන්. එතකොට LB එකක් යන්න හැකියාවක් තියෙනවා. ඒ වගේම පන්දුව කෙලින්ම කඩුල්ලේ වදින්නත් හැකියාවක් තියෙනවා. ඊළඟට වනිදු හසරංග ගත්තොත් ඔහුගේ පන්දුව වර 10දී ලකුණු 63ක් කලින් තරගයේදී දකුණු අප්‍රිකා පිතිකරුවෝ ගත්තා. දැන් වනිදු පාදඟ පන්දු යවන්නේ ඔහුගේ ස්ටොක් බෝල් එක වෙන්නේ ලෙග් ස්පින් එක. ඔහුගේ සර්ප්‍රයිස් බෝල් එක තමයි ගුග්ලි එක බවට පත් වෙන්නේ. ඉතින් මේ දෙකම වනිදුගේ අත එන විදිහේ හොයාගන්න පිතිකරුවට අමාරුයි. මේක ස්ලෝ මෝෂන් පෙන්නුවත් අපිට හොයාගන්න අමාරුයි කොහොමද මේක වෙනස් වෙන්නේ කියන කාරණේ. ඉතින් මේ නිසා පිතිකරුවන්ට මේක රීඩ් කරන්න අමාරුයි. හැබැයි කලින් තරගයේදී උනේ ඔහුගේ ස්ටොක් බෝල් එක ගුග්ලි එක බවට පත් වුණා. ඉඳලා හිටලා සර්ප්‍රයිස් එකක් විදිහට ලෙග් ස්පින් එකක් දැම්මා. කොහොමුණත් වනිදුගෙන් පරිස්සම් වෙන්න දකුණු අප්‍රිකා ක්‍රීඩකයෝ කටයුතු කළා. ඔවුන්ගේ ප්ලෑන් එක උනේ වනිදුට හැමතිස්සෙම එකක් ගහලා ස්ට්‍රයික් එක රොටේට් කරගන්න එක. දැන් වනිදුගේ වැගන් වීල් එක බැලුවාම ඔබට පේනවා එකේ ලකුණු 29ක් තියෙනවා. ඔහුගේ පන්දු 60න් 29කට එකේ ලකුණු අරගෙන තියෙනවා. ඉතින් මොකද ඒගොල්ලෝ දන්නවා වනිදුට කඩළු යනවා කියලා. ඉතින් ඔහුට කඩළු නොදී හිඳීම තමයි ඔවුන්ගේ ඉලක්කය බවට පත් වෙලා තියෙන්නේ. එකේ ලකුණු දාලා ස්ට්‍රයික් එක රොටේට් කරගෙන සාමාන්‍ය ලකුණු ප්‍රමාණයක් වනිදුගෙන් ගන්න එක තමයි ඔවුන්ගේ සැලසුම බවට පත් වෙලා තියෙන්නේ. දැන් මේක අපි තවදුරටත් විශ්ලේෂණය කරලා බැලුවොත් පළවෙනි පන්දු වාර 5 ඇතුළේදී, ඒ කියන්නේ ඔහුගේ පන්දු 30 ඇතුළේදී ස්කෝරින් ෂොට්ස් තියෙනවා 17ක්. මේ 17න් 16ක් එකේ ලකුණු. ඒ කියන්නේ හරි අඩකට වැඩි ප්‍රමාණයක් ඔවුන් ස්ට්‍රයික් එක රොටේට් කරලා තියෙනවා. එකම එක 4-5ක් විතරයි තියෙන්නේ. ඒ කියන්නේ පළවෙනි පන්දු වාර 5ේදී ඔහුගෙන් අරන් තියෙන්නේ ලකුණු 20යි. පන්දුවාර 9ක් එන කල්ම ඔහුගෙන් අරගෙන තිබුණේ ලකුණු 47ක් විතරයි. අවසන් පන්දුවාරයේදී තමයි ඔහුට ඇටැක් එකක් දුන්නේ. මේක අපි වනිදුගේ පැත්තෙන් බැලුවොත් වනිදු පළවෙනි පන්දුවාර 4-5 ඇතුලේ විකට් එකක් ගන්නවා. හැබැයි විකට් එකක් එන්නේ නැති වුනහම
ඔහුත් ඊට පස්සේ පැනික් වෙන්න පටන් ගන්නවා. ඔහු විවිධ දේවල් අත්හදා බලන්න උත්සාහ කරනවා තමන්ගේ සාමාන්‍ය ක්‍රමයේ හරි ගියේ නැති වුනහම. අන්න එතකන් බලාගෙන ඉඳලා දකුණු අප්‍රිකා පිතිකරුවෝ ඔහුගෙන් දුර්වලතාවයක් වෙනකොට ඒකෙන් ප්‍රයෝජනය අරගෙන ලකුණු ලබා ගන්න. ඕක තමයි දකුණු අප්‍රිකා කණ්ඩායමේ සැලසුම බවට පත් වෙලා තියෙන්නේ. හරි, දැන් අපි දන්නවා ඔවුන්ගේ ප්ලෑන් එක මොකක්ද කියන එක. එහෙමනම් අපි කරන්න ඕනේ මේ ප්ලෑන් එකට ප්‍රතිවිරුද්ධ දේ කරලා එයාලගේ ප්ලෑන් එක අවුල් කරලා ප්‍රෙෂර් එක එයාලගේ පැත්තට බිල්ඩ් කරන එක. එතකොට දැන් අපි දන්නවා ඔවුන් සැලසුම් කරන්නේ වනිඳු තමයි භයානක පන්දු යවන්න. ඒ නිසා මෙයාගේ බෝල ටිකට අපි එක ඒවා දාලා ෂේප් වෙලා ඉමු. ලකුණු 45ක් ඔහුගේ පන්දු අර 10 ආවත් කඩළු යන්නේ නැතුව දකුණු අප්‍රිකා කණ්ඩායම දිනුම්. ඉතින් ඒක තමයි අපි නවත්තන්න ඕනේ. එතකොට ඔවුන් try කරනවා හැමතිස්සෙම සිංගල් එකක් දාගන්න. එහෙනම් අපි ඒ සිංගල් එක නවත්තන්න තමයි ෆීල්ඩ් එක දාන්න ඕනේ. ඉතින් විදූ දකින්න දේ තමයි මෙතනදී අපි ඉන්ෆීල්ඩ් එකට ක්‍රීඩකයෝ දෙන්නෙක් දාන්න පුළුවන් නම් අපිට හැකියාවක් තියෙනවා ඔවුන්ගේ එකේ ලකුණු සීමා කරන්න. එතකොට එකේ ලකුණු සීමා වෙද්දී අපිට පුළුවන් ෆීල්ඩ් එක සෙට් කරලා ඔවුන්ගෙන් උඩ පන්දුවක් ලබා ගැනීම සඳහා සැලසුම් කරන්න. එතකොට එයාලගේ එකේ ලකුණු නතර වෙනකොට පීඩනය ඒගොල්ලන්ගේ පැත්තට එනවා. එයාලා උත්සාහ කරනවා ලොකු පාරවල් වලට යන්න. එතකොට ඔවුන්ට සිදු වෙනවා රිස්ක් එකක් අරගෙන පහරක් එල්ල කරන්න. අපි ඔවුන්ට ආරාධනා කරනවා රයිට් අපි ඔයාලට එක දෙන්නේ නැහැ. පුළුවන් නම් උඩින් ගහලා ගන්න කියන මැසේජ් එක අපි එයාලට දෙනවා. ධනංජයලා දෙන්නගේ කතාවත් මේකම තමයි. ඉතින් මෙතනදී අපි විකට් එකකින් බෝලර්ස්ලා කවුද කියන එක අයිඩෙන්ටිෆයි කරලා එයාලට ඒ වැඩේ බාර දීලා අනෙක් පැත්තෙන් පන්දු යවන ක්‍රීඩකයන් ප්‍රෙෂර් එක බිල්ඩ් කරන්න තමයි වැඩ කරන්න ඕනේ. ඔවුන් ලකුණු නවත්තන්න තමයි වැඩේ කරන්න ඕනේ. ඉතින් මේක ධනංජය ද සිල්වා කලින් තරඟ දෙකේදී ඉතාමත්ම හොඳින් ඉටු කළා. තව ටිකක් අපිට මේක මේ තරඟයේදී ඉදිරියට ගෙනියන්න පුළුවන් නම් මේ තරඟයේ ජයග්‍රහණය කරන එක අපහසු වෙන්නේ නැහැ. කලින් තරඟ දෙකේදී උනේ ධනංජයලා දෙන්නගේ ස්ටොක් බෝල් එක වනිදු දැම්මා. වනිදුගේ ස්ටොක් බෝල් එක ධනංජයලා දෙන්න දැම්මා. අර වැඩ මාරු කරගෙන මේක අර අපහාසයට කියන කාරණයක් නෙමෙයි සිද්ධිය පැහැදිලි කරන්න කියන්නේ අර බල්ලගේ වැඩේ බෝරුව කළා වගේ දෙයක් තමයි උනේ. මොකද වැඩෙන් අන්තිමට අපිට අවශ්‍ය කරන ප්‍රතිඵලය ලැබුණේ නැහැ. මෙතනදී විදූ දකින කාරණය තමයි සමහරට මේ ප්‍රශ්නය ඇති වෙන්නට ඇත්තේ ඇනලයිස් එකක් ඕනවට වඩා ඔළුවට දාගත්ත එකෙන් කියලා විදූ හිතනවා. මොකද අපි සාමාන්‍යයෙන් කියනවා දකුණත් පිතිකරුවාට පිටදඟ පන්දු යවන්න යොදන්නේ වමත් පිතිකරුවාට තමයි පිටදඟ පන්දු යවන්නන්ගෙන් තර්ජනයක් එල්ල කරන්නේ. අපි දකුණත් පිතිකරුවාට පාදඟ පන්දු යවන්නේ. එහෙම නැත්නම් වමත් දඟ පන්දු යවන්නේ. නැත්නම් වමත් වේග පන්දු යවන්නේ යොදලා ඇටැක් කරන එක තමයි හොඳ කියලා. ඉතින් මේක ඕනවට වැඩි ඔලුවට ගත්තා කියලායි විදූ දකින්නේ. මොකද ධනංජය ද සිල්වා කියන්නේ විකට් ටේකින් බෝලර් කෙනෙක්. හැබැයි ඔහුව අලුත් පන්දුවෙන් ඔහු අපිට පාවිච්චි කරන්න හැකියාවක් තියෙනවා. හැබැයි කලින් තරඟ දෙකේදීම ඔහු අර ඔප්ෂන් එකක් නැති වෙන තැනදී තමයි ධනංජය පන්දු යවන්න ආවේ. ඉතින් අනිත් කාරණේ තමයි පහුගිය තරඟ දෙකේදීම අපේ බෝලින් චේන්ජස් ටිකක් ඉක්මන් වැඩි කියලා විදූ හිතනවා. අපි 20 තරඟවලදී නම් ඉක්මනින්ම බෝලර්ස්ලාගේ ස්පෙල් එක කඩලා වෙනත් පන්දු යවන්න අරගෙන එනවා මේ පිතිකරුව ස්ථාවර වීම වළක්වන්න. හැබැයි එක්දින තරඟයකදී ඒගොල්ලෝ අර 20 තරඟවලදී වගේ ආපු වෙලේ ඉඳලා ලකුණු ගන්න උත්සාහ කරන්නේ නැහැ. පළවෙනියටම එන ක්‍රීඩකයෝ ටිකක් ස්ථාවර වෙලා ලකුණු රැස් කරන්න තමයි උත්සාහ කරන්නේ. ඉතින් අපේ වේග පන්දු යවන්නොන්ව මුල පන්දු වාරවලදී යොදාගත්ත මදි කියලායි විදූ දකින්නේ. මොකද මේ තනතීරුවේ තිබිච්ච තෙතමනයත් එක්ක දඟ පන්දු යවන්නන් ටිකක් තනතීරුව වේලුනහම කැඳෙවුවා නම් වඩාත් ප්‍රතිඵලදායක වෙයි කියලා විදූ හිතනවා. ඉතින් පන්දු වාර 10ක් විතර දුෂ්මන්ත චමීරවයි චාමික කරුණාරත්න ඒ වගේම දසුන් ඉන්නවා. මේ දෙන්නා එක්ක මේ පන්දු වාර 10 ක්‍රියාත්මක කළා නම් මීට වඩා ප්‍රතිඵලදායක වෙන්න ඉඩකඩ තියෙනවා කියලායි විදූ නම් විශ්වාස කරන්නේ. අපි ස්ලිප් දෙන්නෙක් දාලා පළවෙනි පන්දු වාර 10 ඔවුන්ට ටිකක් ඇටැක් කරන්න පුළුවන් වුණා නම් මේ පළවෙනි පන්දු වාර 10 ඇතුළතදී අපිට විකට් දෙකක් ගන්න පුළුවන් වුණොත් තරගය අපේ පැත්තට හරවා ගන්න හැකියාවක් තියෙනවා. ඒ වගේම විදූ දකින කාරණේ තමයි දසුන් Tamanගේ පන්දු යැවීම පිළිබඳව අව탁සේරුවට ලක් කරන බව. මේ පහුගිය තරඟවලදී අපි දැකපු කාරණේ තමයි ඔහුගේ පන්දු වාරයකට ලකුණු 8ක් 9ක් වැදිච්ච ගමන් දසුන් Tamanගේ ස්පෙල් එක කඩලා වෙනත් පන්දු යවන්නේ කැඳවනවා. සමහර වෙලාවට ඒ එන පන්දු යවන්නට ඊට වැඩිය ලකුණු ප්‍රමාණයක් ලබා ගන්නවා වෙන්න පුළුවන්. ඉතින් දසුන් කියන්නේ ඊටාත්ම හොඳ පන්දු යවන්නේ පාර්ට්නර්ෂිප් බ්‍රේකර් කෙනෙක්. ඒ වගේම ඔහු හොඳට ඔළුව කල්පනා කරලා පන්දු යවන ක්‍රීඩකයෙක්. ඉතින් මේ නිසා ඔහුගේ පන්දු යැවීම මීට වඩා ඵලදායී විදිහට කණ්ඩායම භාවිත කරන්න ඕනේ කියන එක තමයි විදූ නම් දකින්නේ. බෙලකට අපිට තිබිච්ච ප්‍රධාන ප්‍රශ්නය තමයි එයාලා ස්වීප් එකෙන් වැඩිපුර ලකුණු ගන්නවා. ඉතින් එහෙනම් අපි ඒකට ඇටැක් කරන්න ඕනේ. අපිට පුළුවන්
පිටින් ඉවතට පන්දුව දාන්න ෆුල් ලෙන්ත් එකේ පන්දුවක් දාන්න පුළුවන්. ඒ වගේම බවුන්ස් එකත් එක්ක බවුන්ස් එක වැඩි කරලා පන්දු යොමු කරන්න පුළුවන්. මොකද මේ ස්වීප් එක සහ රිවර්ස් ස්වීප් එක කලින් හිතාගෙන ගහන පාරවල් බොහෝ වෙලාවට ඒ කියන්නේ පන්දුව එද්දි මම ස්වීප් එකක් ගහනවා කියලා තීරණය කරන අවස්ථාවන් අඩුයි. මේ සඳහා කලින් හිතා ගන්නවා රයිට් මම මේක තමයි එක්ක ස්වීප් එකක් නැත්නම් රිවර්ස් ස්වීප් එකක් තමයි මේකට ගහන්නේ කියලා. ඉතින් මේ නිසා ඒකට පිතිකරුවා සූදානම් වෙනකොට ඔහුට ඒක ගහන්න බැරි වෙන විදිහට පන්දු යවන්න තමයි අපි උත්සාහ කරන්න ඕනේ. ඉතින් මේ නිසා විදු හිතනවා කලින් තරඟ දෙකට වඩා නිදහසේ මේ පන්දු යවන්නන්ට පන්දු යැවීමේ අවස්ථාව ලැබිය යුතුයි කියලා. මෙතනදී දකුණු අප්‍රිකා පිතිකරුවන්ට තියෙන වාසිය තමයි විශේෂයෙන්ම මලාන් ඒ වගේම ඩූසන්, මාක්‍රම් සහ ක්ලාසන් ගත්තාම ඔවුන්ගේ උසත් එක්ක ඔවුන්ට හරි ලේසියෙන් පන්දුවට රීච් කරන්න පුළුවන්. කොයි තැන වැටුණත් ඔවුන්ට පන්දුවට රීච් කරලා ස්වීප් එකක් ගහනවා නම් ඒකට යන්න හැකියාව තියෙනවා. ඉතින් මෙන්න මේ පිළිබඳවත් අපි කල්පනාකාරී විය යුතුයි. මෙතනදිත් අපිට පන්දුවේ බවුන්ස් එක පාවිච්චි කරලා ඔවුන්ව ටිකක් අස්ථාවර කරන්න හැකියාවක් තියෙනවා කියලයි විදූ දකින්නේ. ඉතින් විදූ දකින විදිහට පන්දු යැවීමේ තිබිච්ච මෙන්න මේ අඩුපාඩු නිසා තමයි කලින් තරඟ දෙකේදීම ඔවුන් පන්දු වාර 35ක් වෙනකල් කඩළු දෙකක් පමණයි දීලා තිබුණේ. ඉතින් එතනින් එහාට කඩළු 8ක් අතේ තියෙද්දි ඔවුන්ට ඉතාමත්ම හොඳින් පන්දුවට පහර දෙන්න පුළුවන්. තමන්ගේ ඉනිම හොඳට කැපිටලයිස් කරගන්න හැකියාවක් තියෙනවා. ඉතින් මේ තරඟයේදී අපි මුල් පන්දු වාරවලදීම ඔවුන්ට චැලෙන්ජ් කරලා ඔවුන්ව වරදක් කරන්න පොළඹවා ගත්තේ නැත්නම් මේ තරඟයේදීත් ඔවුන් ලොකු ලකුණු සංඛ්‍යාවකට යන එක වළක්වන්න අපිට හැකියාවක් නැහැ. ඉතින් විදූ දකින දේ තමයි මෙතනදී විදූ සඳහන් කළේ. දැන් සමහරු ප්‍රශ්න කරලා තිබුණා ඇයි අපේ ටීම් එක ඇනලයිස් කරන්නේ නැද්ද? අනිත් ටීම් ඇනලයිස් කරලා නෙන්නේ. නෑ එහෙම නෑ. අපේ කණ්ඩායම හැම තරඟයකට පස්සෙම ඔවුන්ගේ වෙච්ච අඩුපාඩු මොනවද? ඒ වගේම ප්‍රතිවාදියාගේ තිබිච්ච හොඳ දේවල් මොනවද? මේ දේවල් පිළිබඳව ඇනලයිස් එකක් කරනවා. ඉතින් ඒ ඇනලයිස් එකෙන් පස්සේ තමයි කණ්ඩායම එකතු වෙලා පුහුණුකරුවන් මේ සියලු දෙනා සාකච්ඡා කරලා එක ප්ලෑන් එකකට එන්නේ. ඉතින් මෙතනදී ප්ලෑන් එක වෙනස් වෙන්න පුළුවන්. ඔවුන් දකින කරුණු කාරණා, ඔවුන්ගේ තියෙන දක්ෂතා, එතකොට ඔවුන්ගේ තියෙන දුර්වලතා මොනවද කියන එක ඔවුන් තමයි වඩා හොඳින් දන්නේ. ඉතින් මේ සියල්ල සංකලනය කරලා තමයි කණ්ඩායම සැලසුමකට එන්නේ. හැබැයි මෙතනදී තියෙන ප්‍රශ්නේ තමයි පිටිය මැදට ගියාම ඒ සැලසුමට බාධාවක් තියෙනවා නම්, ඒ සැලසුම හරියට ක්‍රියාත්මක නොවෙනවා නම් එතනදී ඒ අවස්ථාවට අනුව විකල්පයකට යන්න පිටිය මැද ඉන්න කට්ටිය කටයුතු කළ යුතුයි. එතනදී වැඩි වගකීම තියෙන්නේ නායකයාට. හැමදෙස්සෙම ප්ලෑන් B එකක් තියාගන්න ඕනේ. ඒක උනේ නැත්තම් මොකද්ද අපි කරන්නේ කියන එක පිළිබඳව ටග් ගාලා ඒ ප්ලෑන් එකට චේන්ජ් වෙන්න තියෙන හැකියාව තමයි සාර්ථක නායකයෙකුගේ ලක්ෂණය විදිහට අපි දකින්නේ. මේ අවස්ථාවට අනුකූලව මොකක්ද ගන්න ඕනේ තීරණය කියන එක. ඒ වගේම මේක තනි ක්‍රීඩකයෙකුටත් කරන්න පුළුවන් දෙයක්. මොකද තනි ක්‍රීඩකයෙක් තමන්ගේ දක්ෂතාවය පෙන්නුවොත් ඒකෙන් මුළු තරඟෙම වෙනස් කරන්න හැකියාවක් තියෙනවා. මුළු ටීම් එකේම මොමන්ටම් එක ආපහු බිල්ඩ් කරගන්න හැකියාවක් තියෙනවා. ඉතින් මේ තත්ත්වය යටතේ දැන් කලින් තරඟ දෙක පිළිබඳවම අපේ කණ්ඩායම හොඳ විශ්ලේෂණයක කරලා ඒකට අවශ්‍ය ප්‍රතිකර්ම මොනවද කියන එක පිළිබඳව මේ වෙද්දී ඔවුන් සැලසුම් කරලා තියෙන. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා අද දවසේදී ඔවුන් හොඳ දෙයක් කරයි කියන එක. අද තරගයේදී අවිෂ්ක ප්‍රනාන්දුට ලකුණු 46ක් ලබා ගන්න පුළුවන් වුණොත් අඩුම ඉනිම සංඛ්‍යාවකින් එක් දින ලකුණු 10 සම්පූර්ණ කරපු ශ්‍රී ලාංකික ක්‍රීඩකයා බවට පත් වෙන්න ඔහුට හැකියාව තියෙනවා. තරගාවලිය දෙකට එකක් ලෙස ජයග්‍රහණය කළොත් අපිට ICC සුපර් ලීග් ටේබල් එකේ තව ටිකක් ඉදිරියට එන්න හැකියාව තියෙනවා. දකුණු අප්‍රිකා කණ්ඩායම දැන් අපිව පහු කරලා ඉදිරියට ගිහිල්ලා තියෙන. ඉතින් යම් හේකින් මේ තරගාවලිය අපි පරාජයටපත් වුණොත් බොහෝ දුරට අපිට වෙන්නේ හිත හදාගන්න 2023 ක්වොලිෆයර් ගහන්න. මොකද එහෙම වුණොත් අපිට ඉදිරියට යන්න තියෙන ඉඩකඩ අවම වෙනවා. හැබැයි අපේ කොල්ලන්ට මේ තරගාවලිය දිනන්න පුළුවන් කියන විශ්වාසය අපි තුල තියෙනවා. මොකද අපි දකිනවා ඔවුන්ගේ ඔවුන් සටන් කරන්නේ ගැම්මෙන් මේක කොහොම හරි දිනන්න ඕනි කියන ගැම්ම තියෙන ක්‍රීඩකයෝ රසක් අපි දකිනවා. ඒ වගේම මේ ක්‍රීඩකයෝ දක්ෂතා අතරේ ඉන්නවා. ඒ නිසා අපි හිතනවා අද දවසේදී අපේ කොල්ලන්ට වඩා හොඳ දෙයක් කරන්න හැකියාවක් තියෙයි කියලා. එහෙමනම් දසුන් නැතුළු අපේ කොල්ලෝ සෙට් එකට මේ තරගයේ ජයග්‍රහණය කරලා තරගාවලියම ජයග්‍රහණය කරලා ජයග්‍රාහී මානසිකත්වයකින් 20 තරගාවලියට අවතීර්ණ වෙන්න හැකියාව ලැබේවා කියලා අපි සුබ පැතුම් එකතු කරමු. ක්‍රිකට් ගැන ක්‍රිකට් වලින් කතා කරන්න ක්‍රික්විදු YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. ක්‍රික්විදු subscribe කරන්න, ඒ වගේම bell icon එක tap කරන්න. එතකොට විදු වීඩියෝ එකක් අප්ලෝඩ් කරපු සැනින් ඔයාලට දැනගන්න හැකියාවක් තියෙනවා. එහෙමනම් අදට ගිහිල්ලා එන්නම්. ජය වේවා හැමෝටම. ජයග්‍රාහී පසුදැක්මකින් අපි හම්බ වෙමු.